දෙවියන් වහන්සේට ස්තුති කරනවා මේ උන්වහන්සේගේ අනර්ග වචනය බෙදා ගන්න දුන්න කාලයට. I thank God even for this that the Lord has given me to share His word. ස්වාමීන් වහන්සේ මගේ හදවතේ තැබුවේ ඒ මාතෘකාව තමයි රැඳී සිටීමේ හැකියාව සහ පලා යාමේ හැකියාව ලබා දෙන්නා වූ දෙවියන් වහන්සේ කියන එක. The Lord has given me the title of waiting upon the Lord and also running away or fleeing from certain things. අපි යමු ශුද්ධ යොහාන් සුභාරංචියේ 10 වෙනි පරිච්ඡේදයේ 2 සිට 5 දක්වායි පදවලට. 10 වෙනි පරිච්ඡේදය 2 සිට 5 දක්වා. Let's go to the Gospel of John, chapter 10. 2 සිට 5 දක්වා. John chapter 10, 2 to 5. එතන මෙසේ කියනවා නමුත් මෙතන යහපත් බැටළු එඬේර අපි හැමෝම මං හිතන්නේ දන්නවා මේ පරිච්ඡේදය ගැන යහපත් බැටළු එඬේරන් ගැන කතා කරනවා. නමුත් දොරකඩ we see about the good shepherd and I believe we know about the good shepherd. නමුත් දොරකඩින් ඇතුල් වෙන්න බැටළුවන්ගේ එඬේරාය. ඔහුට දොරටු පාලයා දොරාරි. බැටළුව ඔහුගේ හඬ අසති. ඔහු තමාගේ බැටළුවන්ගේ නම කියා හඬගසා ඔවුන් පිටතට ගෙනෙයි. ඔහු තමාගේ සියලු බැටළුවන් පිටතට හැරියාම ඔහු උන්ට පෙරටුව යයි. බැටළුවද ඔහුගේ හඬ අඳුනන බැවින් ඔහුගේ පස්සේ යති. ඔහු අන්‍යයන්ගේ හඬ නාඳුනන බැවින් අන්‍යයෙකුගේ පස්සේ නොගොස් ඔහු වෙතින් පලා යන්නේයයි කීසේක. But he who enters the door is the shepherd of the sheep. To him the gatekeeper opens. The sheep hear his voice, and he calls his own sheep by name and leads them out. When he has brought out all his own, he goes before them, and the sheep follow him, for they know his voice. A stranger they will not follow, but they will flee from him, for they do not know the voice of strangers. මෙතන ගොඩාක් පද අපි කියුවා නමුත් මම ඔබට කතා කරන්න යන්නේ එක පදයක් ගැන පලා යාම ගැනයි. We read a few verses here, but I'm actually going to talk to you about one phrase, and that is fleeing from the stranger. අපේ ඇත්තටම අපේ දෑත් උන්වහන්සේ වෙතට දැන් දිගු කරමු. දිගු කරලා ඔබගේ දෑත් පියාගෙන ස්වාමීන් වහන්සේ වෙතට හදවත යොමු කරන්න. Let's just stretch our hands to the Lord right now. And, close your eyes and allow your heart to connect with Him right now. දයාබර දෙවියනි, Loving Heavenly Father, ඔබගේ පුත්‍රයා ජීවනයේ වාක්‍යයන්න්නේ ස්වාමිනේ. Lord, your Son is the living word. is the living word. ඔබගේ ජීවනයේ වාක්‍යයන් අද අපිට කතා කරන්න. Lord, I pray that your living word will speak to us. අප ඔබගේ හඬ අඳුරනවා ස්වාමිනේ. Lord, we know your voice. ඔබට ප්‍රකාශ කරන්න යුතුව තිබෙන දේ අපිට කතා කරන්න. Lord, what you want to release over us, would you do that? අපගේ හදවත් ඔබට අපි යටත් කර දෙනවා. Lord, we once again commit our heart to you. ජේසුස් වහන්සේගේ නාමයෙන්. In Jesus' name. ආමෙන්. Amen. මෙතන කියනවා අපි ගොඩක් දේශනා අහලා තියෙනවා ඉගැන්වීම් අහලා තියෙනවා එඬේර ගැන. I've heard a lot of messages about the good shepherd. මේ ස්ථානයේ බැටළුවා ගැනත් කියනවා යම් යම් චරිත ගුණාංග එඬේර ගැනත් කියනවා. Sorry, I didn't hear. මෙතන එඬේර ගැනත් බැටළුවා ගැනත් එක චරිත ගුණාංග ගැන සඳහන් කරනවා. Where we see here the qualities and the characteristics of the shepherd and the sheep.
ඉන්ඩියරානන්ගේ ගතිගුණ ගැන කියනවා ඔහු බැටළුවන්ගේ හඬ අඳුරනවා කියලා. It says how the sheep recognizes the voice. Sorry, the shepherd recognizes the voice of the sheep. ඒකම ඉන්ඩියරානන් කොහොමද බැටළුවන්ව හසුරුවන්නේ කියලා පෙන්නනවා. Also shows us how the shepherd gathers his sheep. බැටළු පැටව ටිකව ගාලෙන් පිටතට අරගත්තාම ඉන්ඩියරා ඉස්සරහින් යනවා කියනවා. You know, it says how when the sheep are taken out of the fold, that the shepherd goes ahead of them. ඊට පස්සේ කියනවා බැටළුවෝ ඉන්ඩියරාගේ හඬ අඳුරනවා කියලා. And then it also tells us that the sheep recognizes and know the voice of the shepherd. එම නිසා අන්නේකුගේ හඬ ඔවුන් අසන්නේ නැහැ කියලා තියෙනවා. Because of that, they don't listen and recognize the voice of a stranger. යම් කිසි ක්‍රියාවක් ඒ බැටළුව අන්නේකුගේ හඬ ඇසෙද්දි කරනවා කියලා මෙතන පෙන්නනවා. It talks about that they follow the shepherd, but they don't follow the stranger. There is an action that they do as sheep when they see and when they hear the stranger. මේ ක්‍රියාව තමා පලා යාම කියන එක. And what is that action? That is fleeing the stranger. ඔබ දන්නවා අපව ස්වාමින් වහන්සේ උන්වහන්සේ වෙතට කැඳෙව්වා. උන්වහන්සේ බලය දුන්නා උන්වහන්සේ ළඟට එන්න. God has called us unto himself. He has given us the power for us to draw to him. මේක අපගේ හැකියාවක් නොවේයි. This is not our ability. යොහාන් ශුද්ධ යොහාන් පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 44 වෙනි පදය සහ 65 වෙනි පදයේ මේක මෙසේ කියනවා. In the Gospel of John, chapter 4, chapter 6 sorry, verse chapter 44 6, verse 4. 44 and 65 as well. ඒ දෙකේම කියනවා උන්වහන්සේ වෙතට මේ හැකියාව බලය සහ ඇදලා ගත්තේ උන්වහන්සේ කියලා. දේව බලය දුන්නේ උන්වහන්සේ ළඟට එන්න උන්වහන්සේ කියලා. Says that it is the Lord who gave the power for us to come to him, to be drawn to him. මෙතන ඉන්න කිසිවෙක් අපේ ශක්තියෙන් උන්වහන්සේව සොයාගෙන ආවේ නැහැ. You know, none of us came searching for the Lord out of our own ability. වහන්සේ අප වෙතට ඇවිල්ලා අපව ලං කරගත්තා. Came to us to himself. දැන් මෙතන හඬ ගැන කියද්දී මම ඔබට කුඩා නිදසුනක් දෙනවා. You know, when he talks about his voice, let me give you an example. රොහන් ගෙදර නැති වෙලාවක ගෙදරට ඇවිල්ලා ආගන්තුකයෙක් තට්ටු කරනවා. You know, when Rohan is not in the house, a stranger comes and knocks on the door. රොහන්ගේ කටහඬ අරගන්න උත්සාහ කරමින් කියනවා රොහන් ගෙදර ආව දොර අරින්න කියලා. He tries to imitate Rohan's voice and says, I'm Rohan, I have come home, open the door. ඔබ සිතනවාද මම දොර අරයි කියලා? Do you think that I will open that door? මම තියෙන අගුළු ඔක්කොම වහන හොඳට තද කරලා. I will, you know, put all the latches and, you know, quickly, you know, lock that door even tighter. මක් නිසාද මම මගේ ස්වාමි පුරුෂයාගේ හඬ අඳුරනවා. Why? Because I know the voice of my husband. අපේ ස්වර්ගික ස්වාමි පුරුෂයාගේ කටහඬ අපි ඇඳින ගනිමින් සිටිය යුතු යුගයක අපි ඉන්නේ. You know, we are in a season of recognizing the voice of our shepherd and continually getting to know his voice. උන්වහන්සේ අපේ ඉන්දියරානන් වගේම ස්වර්ගික ස්වාමි පුරුෂයයි. You know, as much as he is our shepherd, he is also our bridegroom. මනමාලිය මනමාලයාගේ හඬ අඳුරනවා. The bride recognizes the voice of her bridegroom. ඒ හැකියාව දෙන්නේ උන්වහන්සේමයි. And that ability is given by the Lord.
ඒකම ඒ පලායාමේ හැකියාව මේ බැටළුවාට පලායාමේ හැකියාව පවා දුන්නේ දෙවියන් වහන්සේ. And even the ability for the sheep to flee away from the stranger, that ability is given by the Lord. ඒ බැටළුවෙක් ලෙස පලා යන්නේ කොතනද? පලා යන්නේ Tamanගේ සුවකී එඬේරාණන් ළඟටයි. You know, where does the sheep flee to? The sheep flees towards his shepherd, towards the care of the shepherd. මම මේ පරිච්ඡේදය කියවද්දී උන්වහන්සේ අලංකාර පින්තූරයක් මට පෙන්නුවා. The Lord gave me a beautiful picture. මම දැක්ක බැටළු ගාලක් තියෙනවා. බැටළුවෝ එඬේරා සමග එක කොනක සිටියා. We see what I saw was the sheepfold, and that all the sheep were together with the shepherd in one corner. එයින් අතර එක බැටළුවෙක් Then there was one sheep වැට අද්දරට ඇවිල්ලා වැටෙන් එහා එබිකම් කරමින් සිටියා පිටත වැටෙන් පිටත. But there was one sheep who had come towards the fence and put his head outside, and he was looking outside. ගාලේ අර එක ගොඩේ නෙවෙයි හිටියේ තනිවම සිටියේ. He was not with the other sheep, but he had gone on to his own, onto a different side, and was putting his head out and being inquisitive. ඊට පස්සේ ඒ ස්ථානයට ආව බැටළු හමක් තිබෙන බැටළුවෙක්ගේ ස්වරූපයක් තිබෙන තැනැත්තෙක්. And then there came this person who had the wool of the sheep, the skin, but it was a deception. ඇත්තටම අපි මේ ජීවත් වෙන කාලය තුල බැටළුවන් ලෙස උන්වහන්සේගේ අනුගාමිකයන් ලෙස අපි ඩිසර්න් කරන එක විමසීම ආත්ම විමසීම ඉතාම වැදගත්. You know, in this season, it is so important for us that we live with a spirit of discernment, that we are able to discern even the genuine and the deception. මක්නිසාද වෘකයන් එන්නේ බැටළු වේශයෙන් කියලා තියෙනවා. The wolves, they come in the form of sheep, wearing sheep's clothing. ඔබ මේ පද ලියාගන්න 2 කොරින්ති 11:14 කියනවා 2 Corinthians 11:14 says, සාතන් පවා ආලෝකයේ දූතයෙකුගේ වෙස් ගනී කියලා. It says that Satan comes in the form of an angel. අපි කුඩා කාලේ අහලා තියෙන්නේ සාතන් කිව්වම ලොකු මේ හෝන්ස් දෙකක් තියෙන නිකන් කළුවට කැතට ස්වරූපයට හිටපු කෙනා අපි ඒ කෙනාව දැක ගාම අඳුරන්න පුළුවන් මේ සාතන් තමයි ඇඳලා තියෙන්නේ කියලා. You know, we have been taught even small days in Sunday school that Satan is this, this black figure with horns and a tail and a pitchfork. ඇත්තටම අපි ලොකු මහත්තයලා දේව වචනය තුල ඒ වර්ධනය වෙන්න ගත්තා. මම දැක්කා එසකියල් 14 යෙසායා 28 එතන තියෙන වෙනම කතන්දරයක් සාතන් කියන්නේ ඉතා අලංකාර තැනැත්තෙක් කියලා. You know, but in the Word of God, as we begin to look at the Word, we see a different picture of who Satan is. For example, in Ezekiel 28 and Isaiah 14. තියෙන්නේ බුදුම අලංකාර කර්මාන්තයක් දෙවියන් වහන්සේ අදපු අලංකාරම තැනැත්තෙක් සාතන් කියන්නේ. Right, there it says that how Satan was created as one of the most beautiful beings. ඒ නිසා බැටළුවට රැවටෙන්න පුළුවන් ඒ තැනැත්තට මක් නිසා ඔහුගේ ස්වරූපය හරිම අලංකාර ආලෝකයේ දූතයෙකුගේ වෙසක් තමයි උට තියෙන්නේ. So the sheep can be so deceived because of the form that Satan sometimes comes in. මං ඊළඟට ඔබව අරගෙන යනවා උත්පත්ති 3 වෙනි පරිච්ඡේදයේ යම් කිසි ස්ථානයකට. උත්පත්ති 3 Now I'm going to take you to Genesis chapter 3. උත්පත්ති 3 1 සිට 5 දක්වා අපි කියවමු. Let's read from verses 1 to 5
in Genesis chapter 3. සර්පයා වනාහි ස්වාමි වූ දෙවියන් වහන්සේ සෑදූ වනේ කවර සත්වයකුට වඩා ප්‍රයෝග සහිත වූයේය. ඇත්තටම මෙතන ඉරක් ගහගන්න ප්‍රයෝග සහිත වුණා කියන එක. Serpent was ඌ more crafty than any other beast of the field that the Lord God had made. And underline that word, the serpent was more crafty than any other beast. ඌ ඇත්තටම උයනේ කොයි ගසකින්වත් කන්නට එපාය කියලා දෙවියන් වහන්සේ කීවාදයි ස්ත්‍රියගෙන් ඇසීය. So he says, did God actually tell you not to eat of any tree in the garden? ස්ත්‍රියද උයනේ ගසල ගෙඩි කන්නට අපිට පුළුවන් එහෙස් දෙවියන් වහන්සේ නුඹලාට නොනාසින පිණිස උයන මැද තිබෙන ගහේ ගෙඩි කන්නටත් ඊට අත ගසන්නටත් එපායයි කීසේ එකයි සර්පයාට කීවාය. We may eat of the fruit of the trees in the garden, but God has said, you shall not eat of the fruit of the tree that is in the midst of the garden. Neither shall you touch it, lest you die. සර්පයාද නුඹලා ඇත්තටම නසින්නේ නැත. Says, you will surely not die. ඔබ දකිනවා දෙවෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදයේ දෙවියන් වහන්සේ කියනවා මේක කෑවොත්ින් ඒකාන්තයෙන්ම නුඹ නසිනවා කියලා. In chapter 2 verse 17, the Lord says that, if you eat of it, then you will surely die. සර්පයා ඒකම කියලා ඒක එක කොටසක් අඩු කරලා කියනවා වෙනම පදයක් ගේනවා සැබවින්ම නසින්නේ නැත කියලා. What Satan does is he takes what God has said and then he concocts it and he kind of, twists it and then comes up with his version. ඇත්තටම යොහන් 8 වෙනි පරිච්ඡේදය ඔබ බැලුවොත් 8:44 සිට යටට කියනවා යම්කිසි දෙයක් සාතන් ප්‍රකාශ කරද්දී ਉਹ තමුන්ගේම දේ කියන්නේ බොරුවේ පියා මේ කියන්නේ මිනිමරුවෙක් සහ බොරුවේ පියා කියලා. In John chapter 8, the Lord says that, whenever Satan says something, it's a lie. It's, he's the father of all lies and it is, destructive. මෙතන කුමක්ද උනේ මේ කතන්දරේ මේ ප්‍රයෝග සහිත වූ සර්පයා සමග කතා බහකට ඒව ගියා. What happens here? Eve goes into a conversation with the devil. දෙවියන් වහන්සේට ස්තුතිව ආදම් ඇත්තටම රැවටුනේ නැහැ. ඒව තමයි රැවටුනේ. Thank God that Adam did not get deceived, but it was Eve who got deceived. එතන ඒව කුමක්ද කරේ ගිහිල්ලා අර ගන්න එපා කිව්වේ ගහ කෑමට හොඳයි ඇස්වට ප්‍රියයි නුවණ ලැබීමට සුදුසුයි කියලා ඒක එක අඟර දඟර පාන්නට ගියා ෆ්ලර්ට් කරන්න ගියා. What happened there? She saw that the fruit was good. It was good to her eyes. It would have given her good knowledge. And so she begins to get enticed by this whole thing. කුමක්ද සිදු වුනේ ඇයට උන්වහන්සේගේ හඬ ශබ්දයට හිරිවැටීමකට නම්නසයකට ඇපත් වුණා. See, what happens here is that Eve gets numb to the voice of the Lord. අපිට පවා අද දවසේ ඇත්තටම ලෝකයේත් එක්ක අඟර දඟර පාන්ට ගියොතින් දෙවියන් වහන්සේගේ හඬට සහ දේව බියට දේව අභිමුඛයට ඒ හිරිවැටින ස්වභාවය අපටත් අත්පත් කරගන්න වෙනවා. Even today, when we go and start dabbling and when we go and keep hearing what the enemy is saying, we get we get deaf, we get confused, and we get deceived because we can't hear the voice of the Lord. අර තනි වෙච්ච බැටළුවා අර බැටෙන් එපිට දිහා බලමින් අඟර දඟර පානවාසේ. It's like in the picture that Priyanka shared, it's that lonely sheep who puts his head out and starts dabbling with the wolf. උන්වහන්සේ අපව කැඳවලා තියෙන්නේ යහපත සහ නපුර දැනගැන්මේ දේවල් තෝරන්න වෙන් කරන්න කන්නට නොවේ. God has not called us to be able to say this is good, this is bad, and to make those choices. උන්වහන්සේ අපව කැඳවලා තියෙන්නේ ජීවනයේ වෘක්ෂයෙන් කන්නට. ඒ ජීවනයේ වෘක්ෂය නම් ක්‍රිස්තුස් වහන්සේ. He has called us to eat from the tree of life
And that tree of life is Jesus. ජේසුස් වහන්සේ තමයි ජීවනයේ වෘක්ෂය නම් උතරන් වහන්සේ. You know, He is the Lord. You know, He is the one. He is the Word. He is the tree that brings us life. ඒව රැඳුනා ඒව රැඳී සිටියා ඒව පලා දිවීම ඒ තෝරා ගැනීම කරන රැඳී සිටීම තෝරගත්තා කුමක්ද සිදුවනේ මරණය අත්විඳා. And notice what happens here. Eve did not flee, but she remained in conversation and being enticed. The result was death. That was death. එයා මරණය තම අන්තිමට අත්විඳින්ට වනේ. දැන් අපි තව එක පදයක් බලමු උත්පත්තිය 39 7වෙනි පදයට. එතනට යන්නට එපා අපිට වෙලා මදි. ඒ ස්ථානවලට යන්න. ඔබ දන්නවා යෝසෙෆ්ගේ කතන්දරය. You know, let's look at one more scripture. We are not going to go there, but it's in Genesis 39, verse 7. 7 සිට 12 දක්වා ඔබ නිවාඩුවේ ඉන්න වෙලාවක කියවන්න. එතන තියෙනවා යෝසෙෆ් ඒ පොතිෆර්ගේ නිවසේ සිටිද්දී පොතිෆර් ගිහිලා තිබුණා. පොතිෆර්ගේ භාර්යාව හිටියා නිවසේ. ඒ 9වෙනි පදයේ වෙද්දී කියනවා පොතිෆර්ගේ භාර්යාව යෝසෙෆ් කෙරේ ඇස්හිලා සිටියා. You can read it in your leisure from Genesis 39 verses 7 onwards. But in verse 9 it says how Potiphar's wife, you know, gave Joseph the glad eye. She started, you know, winking at him and, you know, fluttering her eyes at towards Joseph. ඔහුට ආරාධනා කරනවා ඈ එක්ක සයනය කරන්න කියලා. You know, she entices him, invites him to have an illicit affair. නමුත් ඔහු කුමක්ද කරේ කියලා ඒ ඔබ 7:12 කියවද්දී ඔබ දකිනවා. Now when you read that section, you see what Joseph did. ඔහු පලා දිව්වා. He fled. He ran away from her. හොඳට බලන්න ඈත් හරියට ලෝකේ වගේ. She, you know, actually she is a picture of the world. මක්නිසාද ඔහුට ඇවිල්ලා කියනවා මේ සියලු ආශ්චර්ය මේ නිවස හැමදේම මට දීලා තියෙන්නේ මා යටතේ තියෙන්නේ. You know, she says, you know, everything, you know, in this house, this belongs to me. You know, this has been given to me. ඒක නිසා මගේ කැමැත්ත කරන්න. You know, you do my will. You know, you do what I please. නමුත් යෝසෙෆ්ගේ තෝරා ගැනීම උනේ පලා යාමේ තෝරා ගැනීමයි. But Joseph chose to flee. ලූක් 4 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදේ ඔබ දන්නවා ලූක් 4 කියන්නේ උන්වහන්සේව පරීක්ෂා කරපු ඒ පරීක්ෂකයා කෙසේද ඇවිල්ලා ජේසුස් වහන්සේව පරීක්ෂා කරේ කියලා. In Luke chapter 4 verse 6, and you know that section because that is when Jesus was in the wilderness and where Satan comes to tempt Jesus. ලෝකේ සියලු ආශ්චර්ය ජේසුස් වහන්සේට ඉහළ ස්ථානයකට ගෙනහිලා පෙන්නලා කියනවා මේ සියල්ල මට දීලා තියෙන්නේ මා සතුයි මට නමස්කාර කරන්න කියලා. No, he says all this is given to me, so you know you just only need to worship me. අපටත් මේ වගේ දේවල් සිදු වෙනව නේද ජීවිතයේ දිනදා ජීවිතය තුළ. Don't we also have these sort of encounters in our daily walk? රහසිගතව මේ දේවල් කරන්න අපිට අපේ ජීවිතයට ඇරයුම් එනව නේද ලෝකයෙන් අපිට දෙවියන් වහන්සේගේ දරුවෝ ලෙස. We get tempted to do things in secret where no one may even know. නමුත් අපේ දෙවියන් වහන්සේ අපට දී තිබෙන වෛශ්‍යකම වෙතින් ඒ රූප නමස්කාරයෙන් සියලු දේන් දිවල පලා ගිහලා උන්වහන්සේ ළඟට එමේ හැකියාව. You know, God has given us the ability to run away from such immoralities and from idolatry and to come running to Him. මක්නිසාද උන්වහන්සේ අපව වෙන් කරගත්ත සෙනගක්. Because He has set us apart. He has chosen us for Himself. උන්වහන්සේගේ උත්කෘෂ්ඨතාවයන් පෙන්වන පිණිස. So that, you know, His praises and His glory can be experienced.
අපිව ශුද්ධ සෙනගක් කරලා තියෙනවා. He has made us a holy people. මොකක්ද ශුද්ධයි කියලා කියන්නේ? What is holiness? ශුද්ධයි කියන්නේ දෙවියන් වහන්සේගේ භාවිතාව උදෙසා භාවිතය උදෙසා වෙන් කරන ලද්දා කියන එකයි. You know, what it means is that we have been separated for the work of the Lord, for the honor and glory and praise of the Lord. කරිදියත් මිරිදියත් එකම සිදුරෙන් එන්නට පුළුවන්ද? You know, can the fish in the river and can the fish in the sea come together? එක සිදුරෙන් එක වතුරයි එන්න පුළුවන්. You know, from one source, only one type of water can come. මේක නිරන්තර තෝරා ගැනීමක්. උන්වහන්සේ තුළ නිරන්තර අපි තෝරා ගැනීමකට භාජනය වෙනවා. ද්විතීය කතාවේ කියනවා මෙන්න නුඹ ඉදිරියේ ජීවනය සහ මරණය තබනවා. ජීවනය තෝරා ගනින්න කියලා. You know, this is a choice that the Lord sets before us. Even in the book of Deuteronomy, it says, choose this day. You know, choose whether you want death or choose whether you want life. උන්වහන්සේ කියනවා උන්වහන්සේ සමග රැඳී සිටීම තෝරා ගන්නවද පුතේ? මා කෙරෙන් පලා යාම තෝරා ගන්නවද? තෝරා ගැනීම නුඹ සතුයි කියලා. You know, God says the choice is yours. Are you going to be in my presence or are you going to run away and flee? හැබැයි පලා ගියොතින් ඔබ අසංවේදී තත්වයකට හිරිවැටුණු තත්වයකට දේව රාජ්‍ය කාරණාවලට උන්වහන්සේගේ හඬට දේව රාජ්‍ය ක්‍රියාවට හිරිවැටීමකට සහ මරණයකට පත්වීමක් තමයි සිද්ධ වෙන්නේ. See, when we choose and based on our choice, if we choose to run away from Him, then we will be desensitized to the things of the Lord, is what comes our way. තෝරා ගැනීම අප සතුයි ප්‍රේමවන්තයනි. You know, the choice is ours. මොකක්ද ඔබ තෝරගන්ට යන්නේ? And the question is, what am I going to choose? පලා යාම කියන්නේ වචනයක් නොවේ. පලා යාම කියන්නේ ක්‍රියාවක්. You know, fleeing is not just a word, it is an action. ප්‍රේමය කියන්නේ වචනයක් නොවේ. ප්‍රේමය කියන්නේ ක්‍රියාවක්. You know, love is not just a word, it is an action. ක්‍රියා නැතුව පුළුවන් නම් ප්‍රේමය පෙන්වන්න කවදාකවත් ඔබට පෙන්වන්න බෑ. You know, without an action, you can never show love. දෙවියන් වහන්සේට අප ප්‍රේම කරනවා කියලා ක්‍රියාව නැත්නම් ඒක මැරිලා. You know, if we only say that we love God without any action, then, you know, there's nothing in that. ඇදහිල් ක්‍රියාවෙන් නැති ඇදහිල්ලත් මැරිලා වගේමයි. You know, it's like works, faith without works is dead. උන්වහන්සේ ඔබ ඉදිරියේ මේ තෝරා ගැනීම තබනවා. Placing this choice even for us. උන්වහන්සේව තෝරගෙන උන්වහන්සේ ළඟ රැඳිලා ඉඳලා ජීවනය අත්විඳිනවද භුක්ති විඳිනවද? එසේ නැත්නම් උන්වහන්සේගෙන් පලා ගිහිල්ලා මරණය භුක්ති විඳින්න ඔබ යනවද? You know, are we going to be in His presence and enjoy the life and everything that He has for us? Or are we going to fall away, run away, flee, and then experience death and deafness? අපි අපේ හදවත් විමසා ගනිමු. Let's check our hearts right now. මේක කාටවත් කරන්න බෑ. No one else can do this. මේක ඔබටත් මටත් පෞද්ගලික උන්වහන්සේ සමග පමණයි මේ ගනුදෙනුව කරන්න පුළුවන්. This can only be done between you and the Lord in the privacy of your relationship. අපි හැම කෙනෙක්ම අපේ දැස් වසාගෙන අපි උන්වහන්සේගේ අභිමුඛයේ උන්වහන්සේගේ වැඩ සිටීම තුළ අපගේ ආත්මික දැස් විවර කරගමු. You know, let's just close our eyes and, you know, with our spiritual eyes, let's connect with the Lord. Let our hearts be connected with Him right now. ධර්මිෂ්ඨ පියාණනි ඔබට ස්තුති කරනවා ඔබගේ වචනය නිසා. Lord, we just thank you for your word. ඔබගේ වචනය අපට ජීවනය ගෙනෙනවා. Lord, your word brings us life. ඔබගේ වචනය අපට ආලෝකය ගෙනෙනවා. Lord, your word brings us light. ස්වාමිනේ ඔබගේ වචනය ශුද්ධ යෝහන් 1
තුන්වෙනි පදේ සිට කියන්නාසේ Lord, even as your word tells us in John chapter 1, verse 3, උන්වහන්සේ තුළ ජීවනය තිබුණා. Lord, there is life in you. ඒ ජීවනය මනුෂ්‍යයන්ගේ ආලෝකය වුණා. Lord, that life is the light of men. ආලෝකය අන්ධකාරයේ බබලනවා. And light glows in darkness. අන්ධකාරය කිසි කලකත් ආලෝකය ග්‍රහණය කරන්නේ. Lord, the darkness will never penetrate the light. ස්වාමිනී අපි ආලෝකය තෝරගන්නවා. Lord, we choose light. ඔබ කෙරෙහි රැඳී සිටීම අප තෝරගන්නවා. Lord, we choose to be in your presence. ලෝකයෙන් පලා දුවලා ඔබ වෙතට දිවීම තෝරගන්නවා. And Lord, we choose to run to you. Lord, to flee from the things of the world and run to you. ඔබ අපට දුන්න ආත්මයන්න් නිසා ස්තුති කරනවා. We thank you for your Holy Spirit. සියලු සත්‍ය කරා අපට මඟ පෙන්වන ඒ ශුද්ධාත්මය නිසා ස්තුතියි. Lord, we thank you for the Spirit who leads us in all truth. අපේ ආත්ම අපේගේ ඇස් ස්වාමිනී ආලෝක කරන ඒ ආත්මයන්න් වහන්සේට ස්තුති කරනවා. Lord, we thank you because you bring light even to our eyes, and we thank you for that, Holy Spirit. අප ඔබට යටත් වෙනවා ප්‍රීතියෙන්. Lord, in joy, we yield and submit to you. ඔබ කෙරෙහි ප්‍රීතිවීම ඔබ කෙරෙහි බයවීම ජේසුනේ ඔබගේ ප්‍රීතිය වුණා. Lord, we thank you for the joy and the love that you release over us. ස්වාමිනී ඔබ කෙරෙහි බයවීම අපේ ප්‍රීතිය කොට ගන්නවා මේ උදෑසන. Lord, we embrace the fear of the Lord as our joy. ඔබට ස්තුති කරනවා. We thank you, Lord. අප ඔබ ඉදිරියේ යටහත් වෙනවා. Lord, we submit to you. අප තුල ක්‍රියා කරන්නට. Lord, would you work in us? ඔබ මහිමය ලබන්නට අපේ ජීවිත හරහා. Be glorified in our lives. සියලු ගෞරවය ඔබට පමණයි. Lord, all the honor and glory belongs to you. ජේසුස් වහන්සේගේ නාමයෙන්. In Jesus' name. ආමේන්.